හරි. එහෙනම් ආයිබෝන් පුතේ බලමු අපි මම එදා සැටර්ඩේ කරපු එකේ මූලික සමරි එක ඔකට අර සිග්නල් ඔප්ෂන් එක බලා ගන්න ඕනේ. රයිට්. මම පටන් ගත්තේ sources of the drugs. ඊට ඉස්සෙල්ලා සතිය බයි ටිකටම කියලා දුන්නා. sources of the drugs කියන එකේ වචන මොකද? pharmacognosy. නේද? ඒකේ plant ඒ ටික මම කියලා දුන්නා කියලා බලන්න ඇති. alkaloid එකක් morphine, glucoside එකක් digoxin, tinctures, opium and oil, peppermint oil. ඒ තමයි අපි සාක වලින් ලබා ගන්නවා ඩ්‍රග්ස්. දෙක ඇනිමල්ස්. ඒ කියන්නේ සතුන්ගෙන් ලබා ගන්න. එක හෝමෝන්ස් මම කියලා දෙන්න ඇති ඉන්සියුලින්. ඒක වගේ සතුන්ගෙන් මම කියන්න ඇති මොනවද? pig, cows human insulin. මතකනේ? pigලගෙන් ලබා ගන්නවා protein insulin, කවුලගෙන් ගන්නවා bovine insulin. human insulin කියන්නේ E. coli බැක්ටීරියාවෙන් ලබා ගන්න insulin. right? හරි. ඒ තමයි සතුන්ගෙන් ලබා ගන්න. ඊළඟට serum සහ vaccine සහ සීරා. මේක ටිකක් අඳුන ගන්න මම අන්තිමට මම හිතන්නේ ඔයගොල්ලෝ කියන මොනවද මේ vaccines කියලා කියන්නේ නැත්නම් මොනවද මේ සීරාස් කියලා කියන්නේ. vaccines and serum කියලා අපි කියනවා. මොනවද ඔය? ඔව්. මූලිකව දැන් ඔයගොල්ලෝ vaccine කියන වචනේ තුරුයි මේ දවස්වල මොනවද? COVID-19 vaccine එක. එහෙනම් සීරාස් කියන්නේ මොනවද? ඔව්. vaccine සහ සීරාස් කියන්නේ පුතේ ගත්තොත් මූලිකව මතක තියාගන්න vaccines අපි දෙන්නේ මතක තියාගන්න ප්‍රතිදවසේ කිව්වා drugs use කරන අවස්ථා prophylactic, therapeutic, symptomatic, diagnostics. මේ vaccines අපි use කරන්නේ prophylactic. prophylactic කියලා කියන්නේ මොකකද? යම් කිසි රෝගයකින් ආරක්ෂා වෙන්න අපි use කරන්නේ vaccines. සීරාස් අපි use කරන්නේ therapeutic. therapeutic තමයි අපි සීරා use කරන්නේ serum. vaccines prophylactic. ඇයි මම එහෙම කියන්නේ? ලොකු විස්තරයක් ඉස්සරහා පාඩමක කියනවා. මම දැනට කියලා දෙන්නම් ඇයි එහෙම කියන්නේ කියලා. ඔව්. අපේ ඇඟේ තියෙන පුතේ ඇන්ටිජන් ප්‍රතිදේහ ජනක. මෙන්න මේගොල්ලෝ උත්තේජනය කරලා හදනවා ඇන්ටිබොඩීස්. මේ ඇන්ටිබොඩීස් හරියට අපේ ඇඟ ඇතුලේ තියෙන හමුදාව වගේ. ඒ කියන්නේ මොකක්ද? මේ ඇන්ටිබොඩීස් තමයි පිටින් එන ඕනම පේන බැක්ටීරියා වෛරස් ඔක්කොම විනාශ කරන්නේ ඇන්ටිබොඩීස්. හැබැයි ඒගොල්ලෝ හදන්නේ කවුද? ඇන්ටිජන්. එතකොට වැක්සින් එකක් කරන්නේ ඔය විස අපි කියමු COVID-19 වැක්සින් එක කියමු. ඒ කියන්නේ COVID-19 වැක්සින් එක කරන්නේ COVID-19 ඇති කරන වෛරස් එක ඇතුල් කරනවා. ඕගොල්ලන්ට වැක්සින් එකක් විදියට දීලා ඇතුල් කරලා ඔය ඇන්ටිජන් එක ස්ටිමුලේට් කරලා ඇන්ටිබොඩීස් හදනවා. කාට එරෙහිවද? අර COVID-19 වැක්සින් එකට විරුද්ධ ඇන්ටිබොඩි එක හදනවා. එතකොට එයාට විරුද්ධ ඇන්ටිබොඩි එක හැදුවම ඔයාගේ ඇඟේ තියෙන ඇන්ටිබොඩි එක. දැන් ඊළඟ වෛරස් එක ඇතුල් වුණොත් ඒ වෛරස් එක මොකද කරන්නේ? මේ ඇන්ටිබොඩි එක විනාශ කරනවා. ඒකයි මම කිව්වේ prophylactic vaccines. vaccines එක කරේ නම් අපි කියන පස්සේ මම කියලා දෙන්නම් active immunity එක. මමයි හැදුවේ ඇන්ටිබොඩි එක. ඇතුල් කරේ වෛරස් එක මම හැදුවේ ඇන්ටිබොඩි එක. ඇක්ටිව් ඉමුනිටි එක. සීරම් කියන්නේ මොනවද? අපිට තෙරපියුටික්. ඒක විරුද්ධ පැත්ත මෙතන කරන්නේ. මෙතනදී අපි කියමු යකක් හරි ස්නේක් සීරම් එක දෙනවා කියමු. නයාගේ සීරම් එක. අපි කියමු ඒ වෙලාවේදී මොකද කරන්නේ? එතකොට කරන්නේ අර නයාගේ විස අපි කියමු එයා වෙනස් සතෙකුට එන්නත් කරලා. හෝස් කෙනෙකුට දුන්නා කියමු. දුල එයාගේ තුල හදනවා ඇන්ටිබොඩි. ඇන්ටිබොඩි හදුවේ කාගේද? සතෙකුගේ වෙනස් සතෙකුගේ. ඒ හදපු ඇන්ටිබොඩි අපි ස්ටොක් කරලා තියා ගන්නවා මොකක් විදිහටද? සීරම් එකක් විදිහට. ස්නේක් සීරම් කියලා කියන්නේ එහෙනම් මොනවද? ස්නේක් සීරම් කියන්නේ අර විසේ ඇන්ටිබොඩි එක. දැන් කවුරු සර්පෙක් දෂ්ට කරලා අරන් ආවොත් අපි කිමු හොස්පිටල් එකට ගෙනාවා කියමු. අපි ටක් ගාලා ස්නේක් සීරම් එක තමයි දෙන්නේ එතකොට. එතකොට දෙන්නේ නැහැ ස්නේක් වැක්සින් කියලා දෙනවද? නැහැ. ස්නේක් සීරම් එක දෙනවා. ඒතර මොනවද? අර විස නැති කරන ඇන්ටිබොඩි එක දීලා එයා විනාශ කරනවා. ඔන්න එහෙනම් ඔතන තියෙන වැක්සින් එක සහ අපි ඇනිමල්ස් එකකින් සීරම් එක සහ වැක්සින් එක. සීරම් එක තෙරපියුටික්, වැක්සින් එක ප්‍රොෆිලැක්ටික්. තේරෙනවා ඇති ඔය දෙක තමයි ලොකුට තේරුම් ගන්න තියෙන්නේ. ඒතකොට අපි සීරම් ගත්තොත් රේබීස් සීරම් එකක්. ඊළඟ BCG වැක්සින් එක. මූලිකව තේරුම් ගන්නවා. ඔයිල්ස්. හරි? ඊළඟ තියෙන earth එකෙන් ලබා ගන්න ඔය sodium chloride, zinc carbonate, kaolin වගේ ඒවා. ඊළඟ semi synthetic ampicillin, amoxicillin, ඊට පස්සේ synthetic
most of the modern drugs. ඇත්තට කිව්වොත් දැන් තියෙන ඔක්කොම බේත් වගේ මොනවද? synthetic drugs. හරි? right. ඊළඟට මම එදා මූලිකව සමරි එකේදී ඔයගොල්ලෝ කියලා දුන්නා pharmaceutical product එකක containers පිළිබඳ සහ labeling. මම ඉස්සෙල්ලම සමරි එක කියලා දෙන්න pharmaceutical product එක contain එක ගැන ආගන්න. හා? ගොඩක් විස්තර දාමු. කොහොම මේකෙදි මූලික අදහස් කියලා දෙන්න. මම මොකක්ද කියන්නේ pharmaceutical අපි සරලව ගත්තොත් liquid pharmaceutical product එකක. liquid එකක. liquid pharmaceutical product එකක liquid pharmaceutical product එකක මම ඉස්සරම කියලා දෙනවා container එක. ඔනාගන්න. container එක කියලා කියන්නේ මොකක්ද? යම් කිසි ද්‍රව්‍යයක් අන්තර්ගත කරලා තියෙන එක. සරලව කතා කරොත් මම කියනවා මෙන්න මේ liquid අපි කියමු liquid pharmaceutical preparation එක අන්තර්ගත කරලා තියෙන container එක මේ. අනේ මේ container එක නිවැරදිව කොහොමද අඳුනගන්නේ? කියන එක තමයි කියලා දෙන්නේ. right. ඒතර පුතේ අපි ගත්තොත් pharmaceutical product එකක් liquid pharmaceutical product ගත්තොත් අපි ගත්තොත් මූලික වර්ග දෙකකට බෙදනවා. මොනවද බෙදන දෙක? internal liquid pharmaceutical product සහ external liquid pharmaceutical product. ඒතර මූලික වඳුන ගන්න පුතේ internal external. ඒ මත මූලිකව contain එකේ මූලික වෙනසක් ඇති වෙනවා. මොකක්ද මූලික වෙනස? එක අපි කියනවා internal pharmaceutical product එකක් contain එක මෙන්න මේ වගේ කිසිම වෙනසක් නැහැ. අපි උල් කියන මොනවත් නැහැ. flat තියෙන plain එකක්. external pharmaceutical product එකක් අපි liquid pharmaceutical product එකක් දාන contain එක අපි මූලික වෙනස තමයි අපි කියන ඔකට හොඳට බලාගන්න fluted. මේ වගේ ඇල්ලුවොත් මේක smooth surface එකක් තියෙන්නේ. හරි දන්නේ නැහැ. නමුත් මේකේම නේ රළු වගේ ගැටිති අහුවෙන මූලික internal external එකක්. හොඳටම හිතන්න ඉස්සර තිබ්බ ගොඩක් ප්‍රෙපරේෂන් තියෙන කාලේ අපි ඔක අනිවාර්යෙන් චෙක් කරලා දැන් ඔයගොල්ලෝ අහන්න පුළුවන්. හින්දා මේ ටික මතක තියාගන්න ඕන. ඉස්සර ඔයගොල්ලෝ මේක අහන්න ලියන්න දෙන්න බෑ. මොකද ඔයගොල්ලෝ කියන ප්‍රොඩක්ට් එක හදලා දාන්න ඕන නිවැරදි ලේබල් එක. ඉන්ටර්නල් නම් මේකට දාන්න, එක්ස්ටර්නල් නම් මේකට දාන්න. ඒ ප්‍රෙපරේෂන් එක හදලා ඉන්ටර්නල් එකක් එක්ස්ටර්නල් එකට ලේබල් කන්ටෙන්ට් එක වරද්දා තිබ්බොත් ලකුණු දෙන්නෙම නැහැ. එහෙම නමුත් දැන් මේ ප්‍රෙපරේෂන්ස් නැති නිසා ඔයගොල්ලෝ මේක අඳුර ගන්න පුළුවන් වෙලා තියෙන්න ඕන. එහෙනම් කරොත් ඉන්ටර්නල් ෆාර්මසිටිකල් ප්‍රොඩක්ට් එක ලේබල් එක මේව ෆ්ලැට්. තන අපි කියනවා ප්ලේන්. මේ වගේ ගැටිති වගේ තියෙනවා අපි කියනවා ෆ්ලූටඩ්. ඔන්න ප්‍රධාන වශයෙන් ඉන්ටර්නල් එක්ස්ටර්නල් ෆාර්මසිටිකල් ප්‍රොඩක්ට් එක වෙනස් වෙන මේක. ප්ලේන් ඇන්ඩ් ෆ්ලූටඩ්. අපි ඔක නීතිය ඇදුනේ අපි කියනවා not only eyesight but also touchable. අන්ධයෙකුට මේ වගේ ස්මූත් අහු වෙනවා අපි කියනවා ඒක බොන එකක්. මේ වගේ ගැටිති වගේ අහු වෙනවා අපි කියනවා ඒක බොන එකක් නෙවෙයි. plain fruited. ඊළඟට පුතේ අපි ප්‍රෙපරේෂන් එකක ලේබල් එක කන්ටේන් එක තෝරා ගන්නකොට උදර ගන්න මේ කතාව තේරෙන්නේ අපි ගන්නවා normal size සහ oversize කියන කතාව. චුට්ට මේ කියන එක තේරුම් ගන්න. එකක් අපි කියනවා normal size එකම තමයි normal size අනිත් එක අපි කියනවා normal size අනිත් එක කියනවා oversize. normal size oversize. මේ කතාව තේරුම් ගන්න. අපි කියමු මේ ෆාර්මසිටිකල් ප්‍රෙපරේෂන් එකේ උපරිම දාන්න පුළුවන් 120 ml කියලා. මම යම්කිසි ප්‍රෙපරේෂන් එකක් මේකට 120 ml දක්වම පුරවන්න දැමුණා නම් මම කියනවා මේක normal size. පැහැදිලිද? ප්‍රෙපරේෂන් එකේ උපරිම දාන්න පුළුවන් 120යි 120ක්ම මම මේකට පෙරුවා නම් මේකට කියනවා normal size. ඉස්සරහට තේරුම් ගන්න. මේකේ සම්පූර්ණ වොලියුම් එක 120යි මම මේකට දැම්මේ උපරිම පිරෙන්න 60යි. උපරිම වොලියුම් එක 120යි දැම්මේ 60යි. 60 ml දක්වා දැම්මේ. ඊට මම කියන මේක oversize. oversize කියන්නේ ඉඳ තියෙනවා. ඉස්සරහින් තේරුම් ගන්න ලේසියිනේ.
normal size කියන්නේ එකම කන්ටේනර් එකට. හිතන්න ඒකේ තියෙන වොලියුම් එකට සමානම වොලියුම් එකක් මම උපරිම වොලියුම් එකක් ඇඩ් කරා නම් දැන් මම කියනවා මේක normal size container. මේකට අපි plain normal size කියනවා. හැබැයි මම කියනවා මේකට 120ක් දාන්න ඕන දැන් මේ 60යි. තව 60ක් දාන්න ඉඩ තියෙනවා. ඒතර මම කියනවා 60ක් දැම්මම plain oversize. over ඉඩ තියෙනවා. ඒක තේරුණේ නේද? 60ක් 120කට 120ක්ම දැක්කම normal size 120කට 60ක් දැම්මම oversize. ඇයි මේ එතකොට එන්නේ කොහොමද? මට 120ක වොලියුම් එකක් දාන්න පුළුවන් එකට 120ක්ම දාන්න පුළුවන් නම් ඒ දාන්නේ අපි 120ම දාන්නේ solution එක. solute complete dissolve the solvent. 120ම දාන්න ඕන solution එකක් මේකට. 120 එකට 60ක් දානකොට oversize කිව්වා. oversize නම් ඔය දාන්න ඕන මම ඔකට දාන්න ඕන මොනවද? suspension එකක්. ඔන්න වෙනස. ඒ දානකොට suspension එකක්. ඒ කියන්නේ මොකද්ද? solution එකක් මෙතනටම දැම්මම ප්‍රශ්නයක් නැහැනේ. අපි solution එක ওই විදිහටම ගන්න දෙන්න පුළුවන් patient. අපි ඔක shake කරන්න ඕනේ නැහැ, ඉඩ ඕනේ නැහැ. එහෙනම් normal size එකට දාන්න පුළුවන්. 120 එකට 120ක් දාලා plain oversize normal size කියනවා. නමුත් ඒක suspension එකක් නම් මේකට දාන්න පුළුවන් 120ම. බෑ. ඒ 120 දාන්න බැරි. මේකට 120 දැම්මොත් suspension එකක්. ටිකක් කළා යනකොට අර layers දෙකට වෙන් වෙනවා. යට තැම්පත් වෙනවා active ingredient උඩ වතුර. එතකොට මේක හරි therapeutic index එකක් ගන්න පුළුවන්ද? බෑ. ඒත් මේක මේ suspension එකක් මේකට දාලා අපි patient දෙන්න කලින් කියන්න තැම්පත් වෙලා තියෙන ගන්න බෑ නිවැරදි dosage එක. අපි දෙන්න කලින් shake කරන්න කියනවා. shake කරන්න 120ක්ම දැම්මම කො ඉඩ. එහෙනම් 120 එකකට suspension 120ක් දාන්න පුළුවන්ද? බෑ. අපි කියන suspension දාන්න පුළුවන් පරිම 60ක් වගේ. ඒක අපි කියන oversize. ඇයි 60 දැම්මේ? oversize ඉඳ තියාගත්තේ ඇයි? shake කරන්න. අලුත් දෙයක් නැහැ. එකම දේ. ඕකම fluted වලටත් එහෙම. fluted එක 120 නම් external එක solution එකක් නම් 120ම දාන්න. fluted plain size. හැබැයි ඒක suspension එකක් නම් දාන්න මේක 60කට විතර. දාලා shake කරන්න ඉඳ තියාගන්න. එතකොට කියනවා fluted oversize. ඔච්චරයි containers. එහෙනම් containers internal plain external fluted ආයේ මේක හැදෙන ද්‍රාවණයේ solution එකක් නම් අපි දානවා කියනවා plain normal size හැදෙන ද්‍රාවණයේ suspension එකක් නම් අපි දානවා oversize ඉඳ තියාගන්න ඊට වඩා ප්‍රධාන ඇයි oversize මේ suspension එකක් නම් අපි patient දෙන්න ඕන shake කරන්න කියලා කියන්න ඕන නිසා ඔන්න labeling වල principle එක පැහැදිලි නේද understand ඊළඟට අපි මම ඕගොල්ලන්ට මූලිකව කියලා දුන්නේ මම සමර එකක් ගන්න ඊළඟට කියලා දුන්න මූලිකව තමයි labeling අපි මෙහෙම හිතමු හරිනේ දැන් මේක තේරුම් ගන්න ඕනේ right ඊළඟට මම ඕගොල්ලන්ට කියලා දුන්නා එදා මම ගත්ත මූලික සමරි එක තමයි liquid pharmaceutical product වල contain එකේ contain වේ product එකේ labeling ඊළඟ මම කියලා දුන්නා contain එක labeling labeling හරි labeling ගැන කියලා දුන්නොත් මෙන්න මේ ටික කියලා දුන්නේ. අහගන්න. ඒ වගේම ඉස්සර විදියටම මේක බෙදුවා අපි ප්‍රධාන වශයෙන් liquid pharmaceutical product කොටස් දෙකකට. මොනවද? internal liquid pharmaceutical product සහ external liquid pharmaceutical product. ඉස්සර විදියට බෙදුවා. මම කතන්දරයක් ඔයගොල්ලෝ අහලා කරේ ඒ වෙලාවේ අහලා ගත්තා මම තේ සමරි කියලා දෙන්න. ඔව්. එහෙනම් internal external. එහෙමනම් අපි internal එක කරන internal pharmaceutical product. internal pharmaceutical product. internal අපි pharmaceutical product එක නම් internal use only product කියලා කියන්න ඕනේ අපි internal use only external na ratu පාටින් external use only red වලින් ලියන්න ඕන. හරිද මම? internal use only external use. මුලින්ම මතක තියාගන්න මහත්තුරුනේ ලේබල් එකක් කියලා අපි කතා කරන්නේ
patient දෙන්න ඕන instruction එකක්. මම label කරන්නේ ඇයි? නිවැරදි instruction එක දෙන්න. මේක මෙහෙම ගන්න. මේ කරන්න. දෙක ගන්න ඒක labeling එක දෙන්නේ. එහෙමනම් ඔව් internal external දෙන්න ඕන. internal නම් internal use only කියන label එකක් දාන්න ඕනද? අවශ්‍ය වන්නේ නැහැ. මතක තියාගන්න. external නම් external use only කියන label එක දාන්න ඕන අනිවාර්යයෙන්. රතු පාටි. හේතුව මොකද? අපි කියමු internal එකට internal use only කියලා දාන්න බැරි වුණා කියමු. patient ගිහිල්ලා external පාවිච්චි කරා. drug එක toxic වෙන්න පුළුවන්ද? බෑ. බොන එකක් දුන්නා නෑවා කියලා toxic වෙන්න බෑනේ. වැඩක් නැති වෙන්න පුළුවන්. නමුත් toxic වෙන්නේ. toxic වෙන්නේ නැත්නම් මේ ඒක label කරන්න ඕනද specially? අවශ්‍ය වන්නේ නැහැ. නමුත් external ගන්න කිව්ව එකක්. අපි කිව්ව betadine lotion එක දුන්නා තුවාලේ ගන්න. ගිහලා බොනවා. මේ වගේද? හානියක් නොවනවද? නෑ හානියක් වෙනවා. toxic වෙන්න පුළුවන්. එහෙනම් අපි instruction එක දෙන්න ඕන external use only කියලා label එක දාන්න. ඔන්න පළවෙනි label. එහෙනම් internal එකට ඕනේ external use only කියලා label එක ඕන. ඊළඟට අපි label කරනකොට ඊළඟ මූලික labels ටික instruction එක පස්සේ මම කියලා දෙන්නම් පාඩමේදී. ඊළඟ label කරනකොට ප්‍රධානම වැදගත් වෙන එක තමයි මොකක්ද? මේ තියෙන ද්‍රාවණය solution එකක්ද suspension එකක්ද? internal solution එකක්ද suspension එකක්ද? external solution එකක්ද suspension එකක්ද? එහෙනම් තර්කයක් නැහැ internal වේවා external වේවා ඒ solution එකක් නම් මම මොනවත් කියන්න ඕනේ නැහැ සාමාන්‍ය විදිහට අවශ්‍ය වීම කරන් දෙන්න. මම instruction එක දෙන්න ඕනද? අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ internal වේවා ඒ external වේවා. No need for any instruction. But if it is internal or external is a suspension. I should have to give the instruction. මොකක්ද දෙන instruction එක? Internal නම් මම දෙන්න ඕනේ solution suspension එකක් නම් shake the bottle. දෙන්න කලින් shake කරන්න ඕනේ. ඇයි shake කරොත් තමයි ඇක්ටිව් ඒකාකාරීව මීඩියා එකේ පැතිරෙන්නේ. ඒක පැතිරුණොත් තමයි එයා ගන්න ඩෝස් එක තුන නිවැරදි ඩෝස් එක ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එයා shake කරන තු දුන්නොත් නිවැරදි ඩෝස් එකක් ගන්න බෑ. එහෙමනම් internal නිසා suspension නම් ලියන්න ඕන shake the bottle කියලා ලියන්න ඕන නේද? shake the bottle කියලා ලියන්න ඕන. හැබැයි ලියන්න ඕන මොන පාටින්ද? black or blue internal. external suspension එකක් නම් ඔව් ඒකෙත් extra label එකක් එනවා. මොකක්ද? shake the bottle නේද? shake the bottle කියලා එනවා. හැබැයි මේ shake the bottle කියලා එක එන්නේ bottle දෙක එන්නේ මොන පාටින්ද? external නිසා red. ඔන්න මූලික extra label දෙක. තව instruction එකේ මම තියෙනවා. ප්‍රිය පස්සේ බලමු. ඔන්න label ටික. internal the internal එන්නේ external use only red පාටින් එනවා. solution එක දෙකටම එන්නේ නැහැ. suspension shake the bottle internal නම් blue external නම් red. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මම මේ දේ කියලා දුන්නා mouth wash එක සහ gargle එක. mouth wash and gargle. ඉතින් mouth wash එකයි gargle එකයි සලකනකොට විශේෂත්වය මොකද්ද? mouth wash එක මූලික antiseptic effect for mouth. gargle for throat. හැබැයි දෙකම internal external. ඔය දෙකම external pharmaceutical product. නේද? ඇයි? කට හොදලා ගිලින්නෙත් නැහැ, gargle කරලා ගිලින්නෙත් නැහැ. විසි කරනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා කට කියන්නේ ඇතුලේ gargle කරන්නේ උගුරට අරගෙන උගුරත් ඇතුලේ. එතකොට external use only external use only දම සම්පිචි බයක් තියෙනවා කටවත් හේතුවට කමක් නැද්ද කියන තර්කේ. ඔය මත ඔය දෙකටම මේ ලේබල් එකම modify කරන රතු පාටින්ම කට හේතුවට කමක් නැහැ බොණ්ඩ එපා. understand? ඊළඟට gargle කරාට කමක් නැහැ බොණ්ඩ එපා. ඔච්චර උක්තව තව ලේබල් කරන්න බෑනේ. අපි ඕකම ලේබල් කරනවා කියන්නේ විභාග ප්‍රශ්නේ. ඕකෙන් ලේබල් කරනවා අපි ඕක කරනවා මොකක් කියලාද? ඔය external use only එකම අරමගේ mouth wash එකේ gargle එකේ අභ්‍යන්තර cavity වලට පාවිච්චි කරනකොට ලේබල් එක modify කරනවා not to be taken කියලා. not to be taken කියලා modify කරනවා. ඒ මොනවද? mouth wash හැමකටම දාන්නේ නැහැ. mouth wash හැබැයි එකක් දෙන්න ඕන red part. අන්න ඔය තමයි මූලිකව extra label ටික. මම ඔන්න ඔය ටික තමයි මූලිකව එදා අන්තිමටම කියලා දුන්නේ. ඊට පස්සේ මම ඔය ටිකයි තව ඊට පස්සේ අන්තිම ප්‍රශ්නයක් දුන්නා. මම lotion මේක true false mark කරන්න. ඒක බලන්න දෙන්න මම ඕනනම් දෙන්නම්. ඒ ප්‍රශ්න මම අහගන්න. ඒක දීලා ඒකේ ඔය තර්කෙට මාගෙන විභාග ප්‍රශ්නයක් ආවා. මම ඒක not to be taken ඉන්නේ මේ ලේබල් එකේ ඉන්නේ මොකටද කියන එක කියලා දුන්නා.
ඊළඟ මම ওই ටික මූලික කරගෙන ඊළඟ දවසේ ඔයගොල්ලන්ට ප්‍රෙස්ක්‍රිප්ෂන් කියන එක කරනවා. හරි. ස්තුතියි ඔන්න ටික බලන්න ඕන සමරි එක. රයිට්. හරි. බලන්න කොහොමද